ආයිබෝවන් සුබ උදෑසනක්. ස්වාධීන රූපවාහිනී සේවයේ මෙවන තක්ෂලා භෞතික විද්‍යාව වැඩසටහන් මාලාවේ 6 වෙනි පාඩම අප අද දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම පළමුව මූලාරම්භ කරන ලෙස අර්ජුන සර්ට ආරාධනා කරනවා. ඔව්. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තාපය පිළිබඳවයි. තාපය යනු ශක්ති විශේෂයක්. ඔබ දන්නා පරිදි වෙනත් ශක්තියින් ලෙස සඳහන් කළොත් චාලක ශක්තිය, විභව ශක්තිය සහ අනෙකුත් ආලෝක ශක්තිය, ධ්වනි ශක්තිය මෙන්ම තාපයද ඊට වැදගත් ශක්ති විශේෂයක් සහ තාපය පිළිබඳ හැදෑරීම ඊට වැදගත් සංකල්පයක් භෞතික විද්‍යාවේ අප යොමු වන. මේ යටතේ අප මුලින්ම සාකච්ඡා කිරීමට එළඹෙන්නේ උෂ්ණත්ව මිතිය සහ උෂ්ණත්ව මිතික ගුණ පිළිබඳ. උෂ්ණත්වය යනු තාපයේ තාප ශක්තිය කිසියම් වස්තුවක පැවතෙන ආකාරය පිළිබඳ අදහසක් ලබා ගැනීමයි උෂ්ණත්වයේ යටතේ අප සිද්ධ කරන්නේ. මේ සඳහා අප උෂ්ණත්ව මානයන් භාවිතා කරනු ලබනවා. උෂ්ණත්ව මිනුම් ලබා ගැනීම සඳහා උෂ්ණත්ව මානයන් භාවිතා කරනවා. මේ අප සඳහන් කළොත් එහෙම උෂ්ණත්ව මානයන් මොන උෂ්ණත්ව මානයන් අපිට පාවිච්චි කර හැකිද කියා? ඔව් ඇත්තටම දුල පුතාලා දැනගත යුතු මෙහිදී උෂ්ණත්ව මානයන් කිහිපයක් අප මෙහිදී භාවිතා කරනවා. එකක් අප දන්නා වීදුරු ද්‍රව උෂ්ණත්ව මානය, අනික නියත වායු පරිමා උෂ්ණත්ව මානය, අනික නියත වායු පීඩන උෂ්ණත්ව මානය, ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මානය හා තාප විද්‍යුත් යුග්මය. මේදී ඉතාමත් වැදගත් වෙනවා මේ උෂ්ණත්ව මාන භාවිතයට ගන්නේ එක් වාසි අවාසි හා ප්‍රයෝජන යටතේ. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඇතැම් උෂ්ණත්ව මානවල කෙලින්ම පාඨාංකයක් ලබා ගන්න පුළුවන්. සමහර උෂ්ණත්ව මාන ඉතා සංවේදීභාවය වැඩි, සමහර උෂ්ණත්ව මාන ඉතා කුඩා ස්ථානයක පවා උෂ්ණත්වය මැනගන්න පුළුවන් තාප විද්‍යුත් යුග්මය වැනි උෂ්ණත්ව මානයක්. මේ සඳහා උෂ්ණත්ව මානයන් විවිධ විදියට අපිට විවිධ අවස්ථාවලදී භාවිතා කළ හැකියි. මේදී උෂ්ණත්ව මාන සැකසීම පිළිබඳ ඔබට අවබෝධය තිබිය යුතු. උෂ්ණත්ව මානයක් කෙලෙසද සකසා තිබෙන්නේ සහ උෂ්ණත්ව මානය සැකසීම සඳහා කිනම් ගුණයන් භාවිතා කරනවද යන්න. මෙහි සඳහන් කර තිබෙන උෂ්ණත්ව මිතික ගුණයන් භාවිතා කිරීම. උෂ්ණත්ව මිතික ගුණයක් යනු කුමක්ද? එහි වැදගත්කම උෂ්ණත්ව මානයක උෂ්ණත්වය සමග වෙනස් වන ගුණය, විචලනය වන ගුණය අප හඳුන්වනවා උෂ්ණත්ව මිතික ගුණය ලෙස. ඒදී ඊටමත් වැදගත් වෙන උෂ්ණත්ව මිතික ගුණය තෝරා ගැනීමේදී එම ද්‍රව්‍යයක් තෝරා ගැනීම උෂ්ණත්ව මිතික ගුණයේ පවතින ගති ලක්ෂණ දුලපතාලා දැනගත යුතුයි. උෂ්ණත්ව මිතික ගුණය සෑම විටම උෂ්ණත්වය සමග ශ්‍රේකීය සිතයක් යුතුයි. ඒ ලෙසම එය සන්තතික සිතයක් බව දුලපතාලා හොඳින් තේරුම් ගත යුතුයි. ඉතින් ඊටමත් වැදගත් වෙනවා අප මෙතනදී සඳහන් කරලා තියෙන උෂ්ණත්ව මාන වලදී උෂ්ණත්ව මිතික ගුණය අපට වගුවේ බලා ගන්න පුළුවන් දුලපතාලට. වීදුරු ද්‍රව උෂ්ණත්ව මානයක් සඳහා උෂ්ණත්වය සමග ද්‍රවයේ පරිමාවය වෙනස් වීම, නියත වායු පීඩන උෂ්ණත්ව මානයක් සඳහා නියත වායු ස්කන්ධයක පරිමාවයේ විචලනය, නියත වායු පරිමා උෂ්ණත්ව මානයක් සඳහා නියත වායු ස්කන්ධයක පීඩනයේ වෙනස, ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මානයක් සඳහා එහි ප්‍රතිරෝධයේ විචලනය. ඒ සමගම විතාප විද්‍යුත් යුග්මය වැනි උෂ්ණත්ව මානයක් සඳහා උෂ්ණත්වය මගින් ඇතිවන විද්‍යුත්කාමක බලය කොපමණද සහ එහි විචලනය තමයි උෂ්ණත්ව මිතික ගුණය ලෙස අප හඳුන්වා තිබෙන්නේ. මෙහි උෂ්ණත්ව මිතික ගුණයක් තිබෙනවා නම් ඔබට ලබා දී තිබෙනවා නම් එය කෙලෙසද අපි ලබා ගන්න උෂ්ණත්වයේ අගයන් ලෙස. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක විදියට අපි පරිවර්තනය කරගන්නේ කොහොමද? ඔව් ඇත්තටම දුලපතාලා දැනගත යුතුයි උෂ්ණත්වය මැනීමේදී අපි ප්‍රධාන පරිමාණ තුනක් භාවිතා කරනවා. එකක් ෆැරන්හයිට් අංශක, අනික සෙල්සියස් අංශක, අනික කෙල්වින්. ඒදී ඉතාමත් වැදගත් වෙනවා කෙල්වින් පරිමාණය තමයි උෂ්ණත්වය මැනීමේ සම්මත ඒකකය. නමුත් අප බහුතරව භාවිතා කරන්නේ සෙල්සියස් පරිමාණය. එහිදී උෂ්ණත්වය අතර සම්බන්ධතාවය දුලපතාලා හොඳින් දැනගත යුතුයි. එතන අපේ හොඳින් දන්නවා සෙල්සියස් සහ කෙල්වින් අතර සම්බන්ධතාවය සෙල්සියස් වලට 273ක් එකතු කළ විට කෙල්වින් අගය ලැබෙන බව. එහිදී අපට ඊටමත් වැදගත් වන්නේ ඇතැම් උෂ්ණත්ව මානවල අපට සෙල්සියස්වත් කෙල්වින්වත් කෙලින්ම පාඨාංක ලැබෙන්නේ නැහැ. අපට අර වගුවේ සඳහන් පරිදි අප දුලපතාලා දකිනවා එහිදී ලැබෙන්නේ උෂ්ණත්වයෙන් සම වෙනස් වන වෙනත් ගුණයක්. ඇතැම් විට පීඩනයක්, ඇතැම් විට පරිමාවක්, ඇතැම් විට ප්‍රතිරෝධයක්, ඇතැම් විට විද්‍යුත්ගාමක බලයක්. එහිදී දුලපතාලා දැනගත යුතුයි මෙම අවස්ථාවේදී ලැබෙන උෂ්ණත්ව මිතික ගුණය පීඩනය හෝ පරිමාව හෝ යන්න
අප සෙල්සියස් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක. ඔව්. ඒදී ඊට වැදගත් වෙනවා සූත්‍රය අපට ඊට වැදගත් වෙනවා ගැටලුවේ සඳහන් පරිදි සෙල්සියස් අංශක θ සමානයි අපට එනවා x θ ඍණ x naught x ඍණ x naught වැඩි කිරීම 100. මේ x යනු අර අප සඳහන් කළ උෂ්ණත්ව මිතික ගුණය. ඇතැම් විට පීඩනය වෙන්න පුළුවන්, ඇතැම් විට පරිමාව වෙන්නත් පුළුවන්. එදී x θ යනුවෙන් හඳුන්වන්නේ නොදන්නා උෂ්ණත්වය. x naught යනුවෙන් හඳුන්වන්නේ අප පහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය. පහළ අචල ලක්ෂය යනු පුතාලා දැනගත යුතුයි. අයිස් වල ගිල්වා ඇති විට ඇතිවන උෂ්ණත්වයට කියනවා පහළ අචල ලක්ෂය කියලා. ඉතින් HCl ලෙස අප හඳුන්වන්නේ L ලෙසත් ඇතැම් විට H ලෙසත් දෙන්න පුළුවන්. ඒ HCl ලෙස හඳුන්වන්නේ ඉහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය. එය ජලයේ නටන ජලය තුල ගිල්වා ඇති විට උෂ්ණත්ව මිතික ගුණය. ඔව්. මේ ගැටලුවේදී ඒ සඳහා ආගයන් ආදේශ කිරීමෙන් ඔබට ලබාගත හැකි මේ දක්වා තිබෙන්නේ ප්‍රතිරෝධය ආගයන් ආදේශ කර ගැනීම. ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්වමානය ආගය. ප්‍රතිරෝධ ඒ ආගයන් ආදේශ කිරීමෙන් ඔබට 66.67 සෙල්සියස් ලෙස ගැටලුව විසඳා තිබෙනවා. ඉන් අනතුරු අපි රේඛීය ප්‍රසාරණය ගැන කතා කරමු. රේඛීය ප්‍රසාරණය ගැන සඳහන් කළොත් එහෙම රේඛීය ප්‍රසාරණය යනු දණ්ඩක වැනි උපකරණයක දණ්ඩක වැනි දෙයක උෂ්ණත්වය වැඩිවීම නිසා සිද්ධ වෙන ප්‍රසාරණය. මෙතන අපට සඳහන් කරන්න පුළුවන් සංකෝචනය හෝ දිග වැඩිවීම හෝ දිග අඩුවීම යන දෙකම අපට හඳුන්වන්න පුළුවන් ප්‍රසාරණයක්. ඒ රේඛීය ප්‍රසාරණය මෙන්ම වර්ගඵල ප්‍රසාරණය පරිමාණ ප්‍රසාරණ ලෙසද අප ඉදිරියේදී විස්තර කරනවා. රේඛීය ප්‍රසාරණයේ ගැටලුවකටයි අපි යොමු වී තිබෙන්නේ මෙහිදී. රේඛීය ප්‍රසාරණය රේල් පීල්ලක සිදුවන ප්‍රසාරණය වැනි ඉතා ප්‍රායෝගිකව යෙදෙන සිද්ධියක්. සෙන්ටිග්‍රේඩ් අංශක 18 නිෂ්පාදනය කරන ලද වානේ රේල් පීල්ලක දිග මීටර් 10ක් විය. සෙන්ටිග්‍රේඩ් අංශක 38 දිනක එහි දිග සොයන්න. වානේවල රේඛීය ප්‍රසාරණතා සංගුණකය දී තිබෙනවා 1.2 වැඩි කිරීම 10⁻5 කෙල්විනයට. මෙය L θ සමානයි L naught වතාවක් 1 ධන ඇල්ෆා තීටා ලෙස සමීකරණය ගත්තොත් එම සමීකරණයට ආදේශයෙන් ඔබට මෙහි දිග ලබාගත හැකි තීටාවලදී දිගෙහි අගය 10.0.027 මෙහිදී විශේෂයක් අතරම අපට එතනදී පේනවා දිගෙහි සුළු වැඩිවීමක් තියෙනවා. ඒතර ප්‍රායෝගිකව අප රේල් පීලි දෙකක් සම්බන්ධ කිරීමේදී දොළපතල දන්නවා හිදසක් පවතිනවා යන්න. ඒ රේල් දෙක සම්බන්ධ කිරීමේ හිදස පවත්වා ගැනීමටත් හේතුව වන්නේ මෙම අතර ප්‍රසාරණයේදී ඇතිවන දිගෙහි සුළු වැඩිවීම නිසා දිවා කාලයේදී රේල් පීලි එසවීමක් වෙන්න පුළුවන්. එහිදී ඒ වළක්වා ගැනීම සඳහා මේ අප මේ ප්‍රසාරණය ගණනය කිරීමේදී ලැබෙන ප්‍රමාණය හිදසක් ලෙස භාවිතා කරනවා. මේ ඉතාමත් වැදගත් වෙනවා සරල අවලම්බ සම්බන්ධව ඔරලෝසු බට්ට ඔරලෝසු යනුවෙන් අප හඳුන්වන ඔරලෝසු වල තන්තුවේ දිග රඳා පවතින්නේ සරල අවලම්බයේ දිග මත. එහිදී තන්තුවේ දිග ඇතැම් අවස්ථාවලදී රේඛීය ප්‍රසාරණ නිසා වෙනස් වෙන්න පුළුවන්. එම වෙනස් වීම නිසා වේලාව අපට දින කිහිපයක් ගත වන විට තප්පර කිහිපයක් මිනිත්තු කිහිපයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ ගොඩාක් දුරට වැදගත් වෙන ප්‍රසාරණයේ යෙදීමක් ඇති. ඒ වගේම රේඛීය ප්‍රසාරණය මෙන්ම ඊටම වැදගත් දෙයක් තමයි ආස්තරවල සිදුවන ප්‍රසාරණය. ආස්තරවල ප්‍රසාරණය යනු වර්ගඵලයේ සිදුවන වෙනස් වීම. මෙහිදී ඉතා වැදගත් ගැටලුවක් මට මතක් වෙනවා. එහිදී අප ආස්තරයක සිදු කරන ලබන සිදුරක් ඇතනම් උෂ්ණත්ව වැඩිවීමකදී මේ ප්‍රසාරණය සිද්ධ වෙනවා. එහිදී සිදුරට කුමක් සිදුවේද? සිදුරේ ප්‍රසාරණය කෙලෙස සිදුවන්නේ. අතරම එහිදී ආස්තරයේ ප්‍රසාරණය වීම නිසා සිදුරේ ප්‍රසාරණය වෙනස් විය හැකිය. ඒකට සිදුරේ ප්‍රසාරණය උෂ්ණත්වය වෙනස් වීම උෂ්ණත්ව අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවන විට ඇතැම් අවස්ථාවලදී සිදුර විශාල වීමක් සිදු වෙනවා. ඇතැම් අවස්ථාවලදී සිදුර කුඩා වීමක් සිදු වෙනවා. මේ ගොඩාක් දුරට විවිධ ඉන්චින් වර්ග පවා නිර්මාණය කිරීමේදී ඊටමත් වැදගත් වෙනවා. ඒවා දුරපතලට දැනගත යුතුයි. ඒ ඔබ සැලකිය යුතුයි ආස්තරයේ තිබෙන පරිදිම එහි සිදුරක් නොතිබේ නම් එහි සිදුවන ප්‍රසාරණයට ඉතා සමාන ලෙසින්ම එහි සිදුරක් සෑදී තිබේ නම් එහි ප්‍රසාරණයද සිදුවන බව. ඒ වගේම එහි හැඩය කුමක් වුවද මුල් දිග සමාන නම් එහි සිදුවන ප්‍රසාරණයද ඉතා සමාන වෙනවා. ඒ වගේම ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් පරිමා ප්‍රසාරණය පිළිබඳව. පරිමා ප්‍රසාරණයේදී තව වැදගත් පරිමා ප්‍රසාරණය ද්‍රවවල වායුවල සිද්ධ වෙන ප්‍රසාරණ සියල්ලම පරිමා ප්‍රසාරණය යටතටයි ගැනෙන්නේ. ඔය ඇත්තටම කොන්ක්‍රීට් කණුවක් වැනි
යමක් සැලකුව විට එහිදී දිග පළල උස යන තුනම සාකච්ඡා කර හැකි බැවින් කොන්ක්‍රීට් වල සිදුවන්නේ පරිමාප ප්‍රසාරණයක්. ඔබ ඒක හොඳින් දැකලා තියෙනවා. කොන්ක්‍රීට් පාරකට යෙදීමේදී කොන්ක්‍රීට් ස්තර දෙකක් අතර ඍජු පොම් තීරුවක් දානවා. එහිදී එහි අරමුණ දිවා කාලයේදී කොන්ක්‍රීට් එකේ වර්ගඵල ප්‍රසාරණයක් සිදුවීම නිසා එතන වෙනසක් සිදු වෙනවා. එලෙසම කොන්ක්‍රීට් තට්ටුවේ පරිමාප ප්‍රසාරණයක් සිදු වෙනවා. ඒකත් සමග වැඩිවීම නිසා මේ පුපුරා යා හැකි මාර්ගය. එබැවින් ඒක දානවා. එහිදී ඉතා වැදගත් වෙන්නේ මම හිතන්නේ අපට පරිමාව පිළිබඳ සාකච්ඡා කිරීමේ ද්‍රව ගැන හැදෑරීම. ද්‍රව වල ප්‍රසාරණ ඉතා වැදගත් වෙනවා පරිමාව පිළිබඳ සැලකීමේදී. හේතුව එහිදී ද්‍රවයක ප්‍රසාරණය අපට විස්තර කරන්න පුළුවන් සාමාන්‍ය ඝනවල ප්‍රසාරණයට වඩා. ඒකට හේතුව ද්‍රවයක ප්‍රසාරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ද්‍රවයේ සෑම විටම භාජනයක් තුල අඩංගු වී යුතුයි. එවිට අප භාජනයේ ප්‍රසාරණය සැලකිලිමත් විය යුතුයි. ඔව් අපි ගැටලුවට යමු වුණොත් ගැටලුවේ තිබෙන්නේ ඒ වගේ එවැනි එකක් අපි ගැටලුවට යමු කෙලින්ම වීදුරු රසදිය උෂ්ණත්වමානයක සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව බල්බෙහි පරිමාව ඝන සෙන්ටිමීටර් 3ක් වේ. මේ සම්පූර්ණයෙන් රසදිය වලින් පිරී ඇත. මෙම උෂ්ණත්වමානයේ දිග සෙන්ටිමීටර් 20ක් පමණ වේ. මෙය සෙන්ටිග්‍රේඩ් අංශක 100 දක්වා මැනීමට ක්‍රමාංකනය කළ යුතුය. ඔබට දත්ත සපයා තිබෙනවා මෙහිදී රසදිය වල සත්‍ය ගැම සත්‍ය ප්‍රසාරණතා සංගුණකය. ඒදී මම විස්තර කළ පරිදි ගොඩාක් දුරට දුලපතල දැනගත යුතුයි රසදිය අඩංගු වෙන්නේ බල්බය තුල. බල්බය යනු භාජනය. එවිට රසදිය වල පරිමාව වැඩිවීමට අමතරව අපට නොපෙනෙන දෙයක් තමයි බල්බේ පරිමාව වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒදී බල්බේ පරිමාව වැඩි රසදිය වල පරිමාව බල්බේ පරිමාව දෙකම ගත්තාම අප ඒක පැහැදිලිව සඳහන් කරනවා සත්‍ය ප්‍රසාරණතාවය. අපට රසදිය වල පරිමාව වැඩිවීම පමණක් සැලකුවාම ඒකට කියනවා දෘශ්‍ය ප්‍රසාරණතාවය. ඉබෙන් ප්‍රසාරණතා සංගුණක දෙකක් සාකච්ඡා කරනවා. එකක් ගැමා සත්‍ය අනික ගැමා දෘශ්‍ය. ඒ අතර සම්බන්ධතාවය අපි ඉතා පැහැදිලිව දැනගත යුතුයි. ඒ සඳහා වැදගත් වෙනවා එම භාජනයේ සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතා සංගුණක එහෙම නැත්නම් ඇල්ෆා. එවිට අපට ගන්න පුළුවන් සම්බන්ධතාවය සත්‍ය ප්‍රසාරණතා සංගුණකයේ සමානයි දෘශ්‍ය ප්‍රසාරණතා සංගුණකයේ දන 3යි ඇල්ෆා ලෙස. ඔව් ඒ සඳහා අගයන් ආදේශ කිරීමෙන් නැවත 1.8 වැඩි කිරීම 10 සමානයි ගැමා දෘශ්‍ය. එයයි ඔබ සෙවිය යුත්තේ 3 වැඩි කිරීම 9 වැඩි කිරීම 10 සහ ගැමා දෘශ්‍ය සමානයි 1.5යි 3 වැඩි කිරීම 10 කෙල්විනයට ලෙස ලැබෙනවා. මෙහිදී ඒකක වැදගත් නේද? ඒකකවල අගය කෙල්විනයට යන්න සඳහන් කිරීමත් වැදගත්. ඒ දුර පුතාලට ඒකකයේ කෙල්විනයට යන්නට අමතරව මේ සෙල්සියස් අංශකයට දෙදිය හැක. ඊට හේතුව දුර පුතාලා හොඳින් දැනගත යුතුයි. සෙල්සියස් අංශක එකක් පරතරය කෙල්වින් එකක පරතරයට සමානයි. නමුත් දොළපොතලට ෆැරන්හයිට්ට කියලා යොදන්න බෑ. එය වෙනස් වෙනවා. ඔබ කෙල්විනයට යොදන සෑම තැනකදීම සෙල්සියසයටද සෙල්සියස් අංශකයට යන්නද යෙදිය හැක. එහි වෙනසක් නොමැත. එහි වෙනස ඉතා සමානයි. කෙල්විනයට යන්න සහ සෙල්සියස් අංශකයට යන්න සමානයි. දෘශ්‍ය පරිමාව වැඩිවීම සොයන්න කිය අදහස් කළොතින් දෘශ්‍ය පරිමාව වැඩිවීමද ගැමා දෘශ්‍ය වතාවක් ආරම්භක පරිමාව වතාව ටීටා වල අගය මෙහි සඳහන් කර තිබෙන අගයන් ආදේශ කිරීමෙන් නැවත ඔබට 4.59 වැඩි කිරීම 10 ඝන සෙන්ටිමීටර ලෙස ලැබෙනවා. ඒදී අපිට ඉතා වැදගත් වෙනවා උෂ්ණත්වමානය ඇත්තටම පරිමාව වැඩිවීම තමයි උෂ්ණත්වමිතික ගුණය. එම පරිමාව වැඩිවීමේදී බල්බය තුල පවතින රසදිය කෙන්දක් ඉහළ නැගීම සිදුවන්නේ අපට පෙනෙන දේ. එයට තමයි අප හඳුන්වන්නේ දෘශ්‍ය පරිමාව වැඩිවීම. දෘශ්‍ය පරිමාව වැඩිවීම නිසා තමයි දුවේ පුතේ උෂ්ණත්වමානී පාඨාංක ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. එවිට අපට ඉතා වැදගත් වෙනවා දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතා සංගුණකය මේ සෙවීම සඳහා. ඔව්. මෙහිදීද නැවත ගැටලුවේ ඊළඟ කොටසේදී එනයින් කේශික විශාලනයේ කේශික නලයේ අභ්‍යන්තර වර්ගඵලය සොයන්න කියයි ඔබෙන් අසන්නේ. වැඩි වූ පරිමාව සමානයි ඒ වැඩි කිරීමේල් සිලින්ඩරයක් ලෙස උපකල්පනය කළ විට හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම රසදිය කඳේ දිග. එය ඒ ලෙස සඳහන් කරනවා. ඔව්. ඒ සඳහා අගයන් ආදේශ කිරීමෙන් ඔබට ලබාගත හැකි 2.29 වැඩි කිරීම 10 වර්ග සෙන්ටිමීටර් ලෙස එහි වර්ගඵලයේ අභ්‍යන්තර වර්ගඵලෙහි අගය. ඇත්තට මේ එහිදී අභ්‍යන්තර වර්ගඵලයේ සෙවීමෙන් පසු ඔබට කේශික නලයේ අරයයි උතනහන්නේ. එතකොට අරය සොයන්න නම් 5R වර්ගයේ ආදේශයෙන් අපට කේශික නලයේ අරය සොයා ගන්න පුළුවන්. ඊට ඒක වැදගත් වෙනවා කේශික නලයක අරය සෙවීමට පවා. ඔව්.
ඉන්පසු අපිට යොමු වෙන්න පුළුවන් පරිමා ප්‍රසාරණයේ ඊළඟ කොටසට පරිමා ප්‍රසාරණය සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වූ විට රසදියවල නව ඝනත්වය සොයන්න කියලා අදහස් කරනවා. මෙහිදී සූත්‍රය ගැන සඳහන් කළොත් ඔව් ඇත්තටම අප හොඳින් හඳුනාගත්තා පරිමා ප්‍රසාරණතාවයක් අප සාකච්ඡා කරන බැවින්. එතකොට ඝනත්වය යනු ස්කන්ධයේ බෙදීම පරිමාව. නමුත් ස්කන්ධය යනු පදාර්ථ ප්‍රමාණය. පදාර්ථ ප්‍රමාණයේ වෙනස් වීමක් උෂ්ණත්වය සමග වෙන්නේ නැහැ. නමුත් ඝනත්වය සමාන ස්කන්ධ බෙදීම පරිමාව බැවින් පරිමාවේ ප්‍රසාරණතාවයේ හේතුවෙන් ඝනත්ව විචලන වීමක් සිද්ධ වෙනවා. ඒ ආදේශයෙන් අපට ගන්න පුළුවන් අවසාන ඝනත්වය සමානයි ආරම්භක ඝනත්වයේ බෙදීම එක ධන ගැමා සත්‍ය තීටා ලෙස. ඒතකොට අවසාන ඝනත්වය ආරම්භක ඝනත්වය දුලපතල පැටලීමක් සිද්ධ වෙනවා ඇතැම් අවස්ථාවලදී බොහොම ප්‍රවේශංසාගත විය යුතුයි. ඔබ ඊට දැනුවත් විය යුතුයි. මේ සඳහා කියන ආදේශයෙන් නැවත 13600ක් ලෙස රසදියවල ඝනත්වය ඔබට සපයා තිබෙනවා. මෙහි කියන ආදේශයෙන් ඔබට ලබාගත හැකි 13360ක් ලෙස ඝන මීටරයට කිලෝග්‍රෑම් එහි ඝනත්වය. එහෙනම් අපට පේනවා සෙල්සියස් අංශක 100කින් ඉහළ යාමේදී රසදියවල ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 360ක වැඩිවීමක් පමණ සිද්ධ වෙනවා. මේ අඩුයි 300ක ආසන වශයෙන් 240ක වගේ අඩුවීමක් පවන්න සිද්ධ වෙනවා. ඔව්. ඉන් අනතුරු අපි මිශ්‍රණ ක්‍රමය ගැන කතා කරමු. මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් ලෝහයක විශිෂ්ට තාපධාරිතාවයේ සෙවීම පරීක්ෂණයකදී ලෝහ බෝල ග්‍රෑම් 100ක් සෙන්ටිග්‍රේඩ් අංශක 80කට රත් කර සෙන්ටිග්‍රේඩ් අංශක 30ක කාමර උෂ්ණත්වයේ පැවති ජලය අඩංගු තඹ කැලරි මීටරයකට දඹන ලදී. ජලයේ ස්කන්ධය ග්‍රෑම් 300ද වන අතර තඹ කැලරි මීටරයේ ස්කන්ධය ග්‍රෑම් 200කි. ලෝහයේ විශිෂ්ට තාපධාරිතාවය සොයන්න අවසාන අනවර්ත උෂ්ණත්වය ඔබට සපයා ඇත සෙන්ටිග්‍රේඩ් අංශක 45යි. ඊට අමතරව ජලයේ විශිෂ්ට තාපධාරිතාවය සහ තඹවල විශිෂ්ට තාපධාරිතාවය ලබා දී තිබෙනවා. කැලරි මීටරයක් ගැන සඳහන් කරොත් ඔව් ඇත්තටම දුලපතලා පැහැදිලිව දන්නවා තාපයේ පැට්‍රිකල් ප්‍රායෝගික පරීක්ෂණවලදී ඉතාමත් වැදගත් වෙනවා කැලරි මීටරය සහ මන්ත දණ්ඩ යන්න. කැලරි මීටරයක් යනුවෙන් අප සඳහන් කරන්නේ තඹ වලින් හෝ ඇලුමිනියම් සකසන ලද පොඩි කප් එකක් වැනි උපකරණයක්. වාජනයක්. ඒදී ඉතා වැදගත් වෙනවා තාපයේ පැට්‍රිකල් වලදී තඹ හෝ ඇලුමිනියම් අප යොදාගන්නේ හොඳින් තාපය සන්නයනය කරන ද්‍රව්‍ය බැවින්. ඉතින් පරිසරයට සිදුවන තාපහානිය වළක්වා ගැනීමට කැලරි මීටර අප සෑම විටම යොදාගන්නේ එම කැලරි මීටරේ බොහෝ විට පරිවර්ණය කරන ලද කැලරි මීටර. මේදී මිශ්‍රණ ක්‍රමය ගැන අප සඳහන් කළොත් මිශ්‍රණ ක්‍රමයේදී ඉතා වැදගත් වෙනවා අප සිදු කරන්නේ නිකල්සන් තාපකයක් භාවිතා කරමින් ඊයම් මුනිස්සම් වැනි නැත්නම් යකඩ මුනිස්සම් වැනි ද්‍රව්‍යයක් රත් කර ඉන්පසු ඒ එකවරම පහළ උෂ්ණත්වයක පවතින ජලයට එකතු කිරීම. ඉතින් ඊයම් මුනිස්සම් රස්නේ වැඩි බැවින් එය පිට කරන ලද තාපය ජලය හා කැලරි මීටරය ලබා ගන්නා ලද තාපයට සමාන කරනවා. සමාන කරමින් ඒ සිද්ධාන්තයට අනුව අප මේදී සෙවීම සිදු කරනවා. එයයි අපි දැක්වුවොතින් එහෙම මිශ්‍රණ ක්‍රමයේදී සාමාන්‍ය පරිදි සිද්ධ වෙන දෙය. ඇත්තටම දුවල පුතාලා දැනගත යුතුයි මෙහිදී අවශ්‍ය උපකරණ පවාන නම් කිරීම නිකල්සන් තාපකය කැලරි මීටරය උෂ්ණත්වමාන එලෙසම මන්තය ඒ සියල්ල දුවල පුතාලා පිළිවෙලින් ලිවීමේ හැකියාව තිබිය යුතුයි. ඔව්. මෙම ගැටලුවේදී නැවත ගැටලුවට යොමු වුණොත් බෝල පිට කළ තාපය සමානයි ජලය එකතු කිරීම කැලරි මීටරේ ලබාගත් තාපය ලෙස අපට මෙහි ශක්ති සමීකරණය ලිවිය හැකියි. මෙහිදී MC ඩෙල්ටා තීටා අපි සුපුරුදු සමීකරණයේ ආදේශයෙන් නැවත වතාවත් අපට ලබාගත හැකි ඩෙල්ටා තීටා යන්න නැවතත් ඔබ මතක තබා ගත යුතුයි. කෙල්වින් සහ සෙල්සියස් අතර වෙනසක් නැහැ 80 සහ 45. ඔව් ඒදී අපට ඊට පැහැදිලිව ඩෙල්ටා තීටා සොයාගත යුතුයි. ඊයම් මුනිස්සම් වල උෂ්ණත්වය වැඩි බැවින් 80 ඍණ 45 ලෙස ඊට වැදගත් වෙනවා සඳහන් කිරීම. ජලය හා කැලරි මීටරයේ අඩු උෂ්ණත්වයක සිට වැඩි උෂ්ණත්වයකට ගමන් කරන බැවින් එවිට උෂ්ණත්ව වෙනස 45 ඍණ 30 ලෙස ආදේශ කිරීම ඊට වැදගත්. එය පිටකල තාපයක්ද ලබාගත් තාපයක්ද යන්න ඔබ පැහැදිලිව දැනගත යුතුයි. ඒ අණුව උෂ්ණත්ව වෙනස නම් කළ යුතුයි. එසේ නොවේ නම් සඳහන් කළ යුතුයි. ඒ සඳහා නැවත අප යොමු නොතින් මෙහිදී ලබාගෙන තිබෙනවා සීවල අගය
6058.71 ලෙස සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් ලෙස මෙහි ඒකකය සඳහන් කළ හැකියි. ඉන් අනතුරු අපි යොමු වෙනවා විලේනයේ গুপ্ত තාපය ගැන සඳහන් කරන්න. গুপ্ত තාපය යනු කිසියම් අවස්ථා විපර්යාසයක් සිදුවීමේදී කිසියම් අවස්ථා විපර්යාසයක් යනු මේදී සඳහන් කළ හැකි අවස්ථා විපර්යාස කිහිපයක් අප සඳහන් කරනවා. ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට, ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට. මෙහිදී গুপ্ত තාපය යනු අවස්ථා විපර්යාසයේ සිදුවන අතරේදී අතරේදී ද්‍රව්‍ය විසින් උරා ගන්නු ලබන තාපය නේද? ඇත්තටම ඔව්. එය හොඳින් අපට තේරුම් ගන්න පුළුවන්, පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. গুপ্ত යනු අපට නොපෙනෙන යන්නයි. ඒක මෙහිදී গুপ্ত තාපය ලෙස සඳහන් කරන්නේ ඇතැම් පරීක්ෂණවලදී අවස්ථා විපර්යාසයක් සිදුවන විට දරුවා දකිනවා උෂ්ණත්ව වෙනසක් බාහිර පරිසරයට නොපෙන්වමින් ලබා ගන්නා තාපය අප හඳුන්වනවා গুপ্ত තාපය කියලා. ඇත්තටම එහිදී ඊටමත් වැදගත් විශාලම තාප ශක්තියක් පිට වෙන්නේ গুপ্ত තාපයෙන්. අයිස් දියවන විට හිමාලයේ ඝනීභවන වෙන විට ඊටම විශාල තාපයක් පිට වෙනවා. ඔව්. গুপ্ত තාපයේ গুপ্ත තාපය කොටස් දෙකකට අපි දක්වනවා. විලේනී গুপ্ত තාපය සහ වාෂ්පීකරණයේ গুপ্ত තාපය ලෙස. මෙම ගැටලුවේදී අපි යොමු වෙන්නේ විලේනී গুপ্ত තාපය පිළිබඳවයි අර්ථ දැක්වීම සඳහන් කර තිබෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේහි ඝන අවස්ථාවේ පවතින අයිස් කිලෝග්‍රෑම් 1ක් එම ඝන උෂ්ණත්වයේම ද්‍රව අවස්ථාවේ පවතින ජලය කිලෝග්‍රෑම් 1ක් බවට පත් කිරීමට අවශ්‍ය කරන තාපය අප කියනවා විලේනී গুপ্ত තාපය ලෙස අයිස්වල. ඔව් එහිදී සඳහන් කළ යුතුයි මේ අයිස්වල විලේනී গুপ্ত තාපය මේ මාගරින් වැනි දෙයකටත් තියෙන්න පුළුවන්. එහිදී සෙල්සියස් අංශක බිඳුව නොවන වගේ දොළපතාලා මතක තබා ගත යුතුයි. අයිස්වල ද්‍රවාංකය සෙල්සියස් අංශක බිඳුව. එවිට අප සෙල්සියස් අංශක බිඳුව ලෙස සඳහන් කරනවා. ඇතැම් දොළපතාලා මතක තබාගෙන ඉන්නවා හැම ද්‍රවයටම සෙල්සියස් අංශක බිඳුව යන සඳහන් කිරීම. ඒ මම හිතන්නේ වැරදි කාරණයක්. ඔව් ඊට වැරදි දෙයක්. ද්‍රවාංකය ජලයේ ද්‍රවාංකයේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව වූ පමණින් අනිත් සෑම දෙයකම ද්‍රවාංකයේ බිඳුව නොවනවා. සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව නොවේ. විද්‍යාගාරයේ තුලදී අයිස්වල විශිෂ්ට গুপ্ত තාපයේ සෙවීමට අවශ්‍ය උපකරණ ලයිස්තුව කුමක්ද? ලයිස්තුගත කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී කැලරිමීටරයක්, දැල්ගොටු මන්තයක්, ඉලෙක්ට්‍රොනික තුලාව, මදක් රත් කරන ලද ජලය, සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ අයිස් කැබලි, පෙරහන් කඩදාසි උෂ්ණත්ව මානයක්. ඔව් එහිදී සඳහන් කළ යුතුයි අනිවාර්යෙන් දුවල පුතාලා සඳහන් කළ යුතුයි අනිත් ප්‍රශ්නවලදී මන්තයක් සඳහන් කරාට මෙහිදී දැල්ගොටු මන්තයක් වීම අත්‍යවශ්‍යයි. හේතුව අයිස් කැබලි ජලයට එකතු කරමින් අප දිය කරන විට අයිස් කැබලි වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වෙනවා. ඒ විට අයිස් කැබලි ජලයේ මතු පිටට එන්න පුළුවන්. එබැවින් මන්තයේ කෙළවරට දැලක් වැනි කොටසක් ගැට ගසා ඇති. බැවින් අයිස් කැබල්ල ජලය තුල ඔබා ගනිමින් අපිට ඒ කියන්නේ ජලය මත පාවීමට පා නොවන පරිදි මන්ත කරගත හැකියි. ඒ ඉතා වැදගත් වෙනවා. නැත්නම් ඔය සියල්ලම ලිවීමට ලබා දෙන්නේ එක ලකුණක්. දැල් ගුටු යන වචනේ නොමැතිනම් සමහරක් විට ඒ ලකුණත් නැමැති වෙන්න පුළුවන්. ඉතා වැදගත්. ඉතා පරිස්සම්කාරී විය යුතුයි. මෙම පරීක්ෂණයේදී කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් කිහිපයක් වැඩියෙන් ආරම්භා සෙල්සියස් කිහිපයක් අඩුවෙන් අවසන් කරන්නේ ඇයි? එහෙම ඇහුවොත් මොකක්ද ඒකට? ඇත්තටම ඒකට හේතුව ඔව් ඉතා වැදගත් උෂ්ණත්වය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමේදී පරිසරය සමග කැලරිමීටරයේ තාප ගනුදෙනුවක් සිදු වෙනවා. එහිදී ආරම්භක මොහොතේ පවතින පද්ධතියේ උෂ්ණත්වය අඩුයි, පරිසරයේ උෂ්ණත්වය වැඩි. අවසාන උෂ්ණත්වයේදී ඇතැම් මේවායේ පවතින පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා, පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. එවිට තාප හුවමාරුවක් සිදු වෙනවා, ගනුදෙනුවක්. එය සෝදනය කර ගැනීම සඳහා අප පාවිච්චි කරනවා මෙම ක්‍රමවේදය. එතකොට අයිස් එකතු කරන පරීක්ෂණයේදී අපි සිදු කරන්නේ කාමර උෂ්ණත්වයට වඩා අංශ කිහිපයක් වැඩියෙන් පටන් ගනිමින් ඉන්පසු කාමර උෂ්ණත්වයට වඩා එම අංශ කිහිපෙම අඩුවෙන් අවසන් කරනවා. හිමාලය සම්බන්ධ පරීක්ෂණවලදී කාමර උෂ්ණත්වයට වඩා අංශ කිහිපයක් අඩුවෙන් පටන්ගෙන එම අංශ කිහිපෙම වැඩියෙන් අවසන් කිරීම සිදු කළ යුතුයි. සිසිලන ශෝධනය කිරීම සඳහා එනම් පරිසරයේ සමග තාප හුවමාරුව නිසා සිදුවන දෝෂය හානිපූර්ණය කිරීමට සමයි අපි එලෙස සිදු කරන්නේ. ඉන් අනතුරුව
එම අවස්ථාවේදී අපට යොමු වෙන්න පුළුවන් ඊළඟ ගැටලුවේ ඊළඟ කොටස දෙස මෙම පරීක්ෂණයේදී අංශක බිඳුවේ ඇති අයිස් ග්‍රෑම් 10ක් සෙන්ටිග්‍රේඩ් අංශක 40 උෂ්ණත්වයේ ඇති ජලය සහිත කැලරිමීටරයකට එකතු කරන ලදී. එම පද්ධතිය අවසාන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30ක් විය. ජලයේ ස්කන්ධය ග්‍රෑම් 100ක් සහ කැලරිමීටරයේ ස්කන්ධය ග්‍රෑම් 200ක් විය. ජලයේ සහ තඹවල විශිෂ්ට තාප දාර්ථා පිළිවෙලින් 4200 සහ 800ක් වෙනවා. නම් අයිස් වල විලේනයේ ගුප්ත තාපය සොයන්න. එහිදී ඉතා වැදගත් වෙනවා අයිස් එකතු කිරීමේදී දුලපතලයන් අහන ප්‍රශ්නයක්. ඔබ අයිස් එකතු කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද කියලා. එවිට අයිස් මධ්‍යස්ථ කුඩා කැබලි එකතු කළ යුතුයි. එසේ නොමැතිනම් අපට ඍණ අයිස් එකතු විය හැකිය. අප එකතු කළ යුත්තේ සෙල්සියස් අංශක 0 අයිස්. එලෙසම අයිස් එකතු කිරීමට පෙර අප පෙරහන් කඩදාසියකින් තෙත මාත්තු කළ යුතුයි. ඊට හේතුව අයිස් කැබැල්ල සමග පවතින ස්පර්ශ වී පවතින ජල බිඳිති එකතු විය හැකිය. ඒ වළක්වා ගත යුතුයි. එලෙසම අයිස් එකතු කිරීමේදී අප එකතු කළ යුත්තේ වරකට එක බැගින්. හොඳින් මතක තබා ගත යුතු වරකට එක බැගින්. එසේ නොමැතිනම් අප අපේක්ෂා කරන උෂ්ණත්වයේදී පරීක්ෂණය නතර කරගත නොහැකි වෙනවා. ඒ ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන්නේ ලකුණු 3ක්. වරකට එක බැගින් එකතු කිරීම කියනකට එක ලකුණක් දෙනවා. පෙරහන් කඩදාසියකින් තෙතු මාත්තු කිරීමෙන් පසු කියනකට එක ලකුණක් දෙනවා. මධ්‍යස්ථ කැබලි ලෙස එකතු කිරීම කියනකට එක ලකුණක් දෙනවා. 2012 ප්‍රශ්න පත්‍රය බැලුවම දුලපතලට එතන ලකුණු 3ක් ලැබෙනවා හොඳින් අවබෝධ වෙනවා. මේ ගැටලුවට යොමු වුණොත් ගැටලුවේදී අපි සාකච්ඡා කරනවා අයිස් වල ලබාගත් තාපය. අයිස් වල ලබාගත් තාපය යන අයිස් නැවත පරිවර්තනය විය යුතුයි ද්‍රව බවට. ඉන් අනතුරුව ද්‍රවවල උෂ්ණත්වය වැඩි විය යුතුයි. එහිදී ගුප්ත තාපය එකතු විය යුතුයි. එම නිසා ML ලෙසත් MC ඩෙල්ටා තීටා ලෙසත් සූත්‍ර දෙකම අපි එක්වර සඳහන් කළ යුතුයි අයිස් ලබාගත් තාපය සඳහා. ජලයේ පිටකල තාපයද අපට MC ඩෙල්ටා තීටා මගින්ද කැලරිමීටරයේ පිටකල තාපය MC ඩෙල්ටා තීටා මගින්ද ලබාගත හැකි. එහි අගයන් ආදේශයෙන් මේ පිළිතුර ලබාගත හැකි වෙනත් විශේෂ කරුණු. ඔව් ඇත්තටම දුවල පුතාලා උතනදී සමීකරණ ආදේශ කරද්දී අයිස් ලබාගත් තාපයට දාන්නේ ML පමණයි. දුවල පුතාලා හිතන්නේ ගුප්ත තාපය පමණයි කියලා. එසේ නොවේ. බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙලා එම ස්වල්පයම නැවත අදාළ අනවර්ත උෂ්ණත්වයට පත්වීම සිදු වෙනවා. එවිට අයිස් වලටද MS තීටා යෙදීම අත්‍ය අවශ්‍ය බොහෝ ආරද්ධන තැනක්. මෙහිදී එල්හි අගය 4.5යි 4යි වැඩිකම 10.5ක් ලෙස ලැබුණද නිවැරදි අගය 2.25 වැඩිකම 10.5ක්. නමුත් විද්‍යාගාරය තුළ අපට එලෙස නිවැරදි අගයම ලබා ගන්න බැරුව යනවා. ඉන් අනතුරු අපි 6 වෙනි ප්‍රශ්නයට යමු වුණොත් විද්‍යාගාරය තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 100 පවතින හිමාලය ග්‍රෑම් 2ක් ජලය ග්‍රෑම් 100ක් සහිත කැලරි මීටරයකට එකතු කරන ලදී. කැලරි මීටරයේ ස්කන්ධය ග්‍රෑම් 200ද ආරම්භක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25ද විය. පද්ධතිය අවසාන උෂ්ණත්වය සොයන්න. නැවත ඔබට අවශ්‍ය දත්ත ලබා දී තිබෙනවා. මෙහිදී හිමාලයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය සපයා දී තිබෙනවා. ඉන් අනතුරුවත් නැවත සමීකරණයේ ලිවීමෙන් අපට හිමාලයේ පිටකල තාපය සමානයි ජලය ලබාගත් තාපය එකතු කිරීම කැලරි මීටරයේ ලබාගත් තාපය නැවත අර පෙර සඳහන් කරපු වැදගත් කාර්යය සඳහන් කළ යුතුයි. මෙහිදී වාෂ්පීකරණයේ ගුප්ත තාපය සමගම එය ජලය බවට පත් වී නැවත උෂ්ණත්වය වෙනස් වීමද සඳහන් කළ යුතු බැවින් MC ඩෙල්ටා තීටාද සඳහන් කර තිබෙනවා. නැවත ජලය ලබාගත් තාපය සඳහා MC ඩෙල්ටා තීටා සහ කැලරි මීටරයේ ලබාගත් තාපයට MC ඩෙල්ටා තීටා ආදේශයෙන් ඔබට මෙහි පිළිතුර වන තීටා සඳහා අගය ලබාගත හැකි. වාෂ්පීකරණයේ ගුප්ත තාපය සෙවීමට ඔබ ඇටෝමක් සකසන්න සහ එහි ඇඳ දක්වන්න කිව්වොතින් එය ඔබට රූපේ පෙනෙන පරිදි අපට සැලකිය හැකි. ඇත්තටම විස්තර කරොත් අප මෙම ඇටෝම ඇත්තටම ඉතා වැදගත් වෙනවා ඇටෝම ඇඳීමේදී. ඇතැම් අවස්ථාවලදී දුලපතලට ඇටෝමක් අඳින්න වෙනවා. ඇතැම් අවස්ථාවලදී මේ ඇටෝමේ අඩුපාඩු නම් කරන්න ලබා දෙනවා. ඉතින් ඉතා වැදගත් වෙන රූපයේ දැක්වෙන පරිදි අප හිමාල ජනකයක් අවශ්‍යයි. හිමාල ජනකය යන හිමාලය නිෂ්පාදනය කරන කොටසක්. එලෙසම හිමාල ජනකයෙන් ලැබෙන හිමාලය සෙල්සියස් අංශක 100 හිමාලයම අපේ ජලයට එකතු කිරීම අත්‍ය අවශ්‍යයි. ඒ සඳහා සෙල්සියස් අංශක 100 හිමාලය ලබා ගැනීම සඳහා අප හිමාල හබකයක් භාවිතා කරනවා. රූපයේ දැක්වෙන පරිදි දුලපතලට පේනවා එම හිමාල හබකය මගින් අප හිමාල ලබා ගන්නවා. හිමාල හබකයේදී ඉතාමත් වැදගත් වෙනවා. හිමාල හබකය තුල
පහළ වීදුරු නලේ පහළ කෙරවල නැමී පැවතීම ඉතාමත් වැදගත් වෙනවා වීදුරු නලේ හුමාල හබකයේ තුල කොටස. එහිදී ඊට හේතුව එම කොටස මගින් අර ඝනීභවණය වූ ජලය නැවත පද්ධතියට එකතු වෙන්න පුළුවන්. අපේ අරමුණ වියුත්තේ සීයේ හුමාලය පමණයි. නමුත් අර ජලය වැටුනොත් අපි කරන තර්කය වර්ධිනවා. ඒ නිසා අනිවාර්යෙන් රූප සටහන ඇඳීමේදී ඒක සැලකිලිමත් විය යුතුයි. අපේ සමීකරණයට දෙය අදාළ නොවි එහි අදාළ පිළිතුර ලබාගත නොහැකි. ඔව්. එලෙසම ඊට වැදගත් වෙනවා එම පහළ කොටසේ කෙලවර නලයේ පහළ වීදුරු නලයේ පහළ කොටසේ කෙලවර පැවතිය යුත්තේ ජල පුෂ්ඨයට ආසන්න වීමෙන්. ඒ ජල පුෂ්ඨය මත ගිල් නොවිය යුතුයි. ජල පුෂ්ඨයට බොහෝ ඉහළින් නොතිබිය යුතුයි. ඒත් ඊටමත් වැදගත් වෙනවා මෙම හුමාලය දිය කර ගැනීමේදී වේගයෙන් මන්ත කිරීම කියන උත්තරය ලිවිය යුතුයි. මන්ත කිරීම ලෙස ලියා තිබුණොත් ලකුණු ලබා දෙන්නේ නැහැ. වේගයෙන් මන්ත කළොත් පමණයි හුමාලය ජලය තුළ ද්‍රිය වෙන්නේ. මොකද හුමාලය යනු වායුවක්. එය පහසුවෙන් ඉහළට ගමන් කරන්න පුළුවන්. ඊට මෙහිදී දිය වෙන්නේ ඇත්තටම ග්‍රෑම් 2ක පමණ සුළු ස්කන්ධයක්. දොළපතලට අවසාන ස්කන්ධයේ මැනීමේදී ස්කන්ධයක් නොමැති බවත් ස්කන්ධයක් වෙනසක් නොමැති බවත් සඳහන් විය හැකියි. ග්‍රෑම් 2 කියන්න ආරම්භයේදී ග්‍රෑම් 300යි නම් මෙහිදී ලැබෙන්නේ 302ක්. ඒ ඉතා ගැටලු සහගත අවස්ථාවක්. ඔබෙන් අහනවා ස්කන්ධයේ මැනීමේදී මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු මොකක්ද කියලා. එහිදී දොළපතල දැනගත යුතු ස්කන්ධයේ මැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කරුණ තමයි දුවේ පුතේ ස්කන්ධයේ හුමාලය එකතු කළ පසුමයින් ස්කන්ධය ඉතා කුඩා ස්කන්ධයක්. එහිදී කුඩා භාගික දෝෂයක් සිදු වුණොත් විශාල අපට ගැටලුවට එය බලපාන්න පුළුවන් අතර. ඔබ ඒ කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. ඉන් අනතුරු අපි ඊළඟ ගැටලුවට යමු වුණොතින් අරය A සහ 2යි A බැගින් පෘෂ්ඨ ස්වභාවය සමාන ලෝහ බෝල දෙකක් සෙන්ටිග්‍රේඩ් අංශක 100 උෂ්ණත්වයට රත් කර සෙන්ටිග්‍රේඩ් අංශක 30ක් වූ පරිසරයක තබා ඇත. මේවායේ තාප හානි වීමේ ශීඝ්‍රතා අතර අනුපාතය සොයන්න. මෙහිදී සූත්‍රය ගැන විශේෂයෙන් යම් සඳහන් ඇත්තටම අප මෙහිදී දුලපුතාට නිව්ටන්ගේ සිසිලන නියමය විදහා දැක්වීම සඳහා එහි තියරි කරුණු සාකච්ඡා කිරීම සඳහා බලාපොරොත්තු වෙන්නේ. එහිදී දුලපුතාලා දැනගත යුතු සිසිලන නියමය anu කුමක්ද කියලා. එතකොට නිව්ටන්ගේ සිසිලන නියමයෙන් සඳහන් වන්නේ කෘත පරිසර තත්ත්වයක්. කෘත පරිසර යන්න අනිවාර්යයි. කෘතිම පරිසර තත්ත්වයක් යටතේ සිසිලනය වන වස්තුවක සිසිලනය වීමේ ශීඝ්‍රතාවය තාපය පරිසරයට ඉවත් වීමේ ශීඝ්‍රතාවය dq යට dt වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අතර අන්තරයට අනුලෝමව සමානුපාතික වේ යන සඳහන් කරනවා. ඉතින් ඊට වැදගත් වෙනවා මේ සමානුපාතිකත්ව නියතයේ දුවේ පුතේ රඳා පවතින්නේ එම පුෂ්ඨයේ ස්වභාවය. පුෂ්ඨයේ දිලිසෙන පුෂ්ඨයක්ද රළු පුෂ්ඨයක්ද යනම ඒ පුෂ්ඨිය විමෝචකතාවය ලෙස හඳුන්වනවා. ඊට අමතරව පුෂ්ඨ පරිසරයට නිරාවරණය පුෂ්ඨ වර්ගඵලය මත. ඒ කැපිටල් A අක්ෂරයෙන් අප සඳහන් කරනවා. එවිට අපට සමීකරණ ලියන්න පුළුවන් dq යට dt සමානයි k a වතාවක් θ ඍණ θ room කියලා. θ room යනු room temperature එක කාමර උෂ්ණත්වය, θ යනු අදාළ වස්තුවේ උෂ්ණත්වය. ඉතින් ඊට වැදගත් වෙනවා අප පහසුවෙන් දකිනවා. නුවරඑළිය වගේ ස්ථානයක අප ගොස් තේ කෝප්පයක් ලැබුව විට ඉක්මනින් නිමීම සිදු වෙනවා. හේතුව පරිසරය තේක අතර උෂ්ණත්වන්තරය ගොඩක් වැඩි. උෂ්ණත්වන්තරය වැඩි නම් dq යට dt වැඩි සිසිලනීමේ අනුලෝමව සමානුපාතිකයි කියන එකේ අදහස ඔබ තේරුම් ගත යුතුයි. ඒකට යාපනයේ වගේ ප්‍රදේශයක උෂ්ණත්වය වැඩි ප්‍රදේශයක අපේ තේකක් ගත්තම බොහෝ වෙලාවක් තියෙනවා. ඒක උෂ්ණත්වන්තරය අඩු නම් සිසිලනීමේ ශීඝ්‍රතාවය අඩුයි. එයයි මෙහි පැහැදිලි කිරීම. ඒ අනුව ඒ සඳහා 4යි ඒ වර්ගය සහ නැවත බෝල දෙකට වෙන වෙනම අප ආදේශ කළ හැකි ඒ වර්ගය සහ 2යි ඒ වර්ගය. ඉතින් අතර වෙනස් වෙන්නේ වර්ගඵලය පමණයි. පුෂ්ඨ ස්වභාවය නියත නිසා k නියතයි. ඔව්. ඉන් අනතුරු අපි එම නියතය සුළු කර තිබෙන සමීකරණ දෙක එහිදී ඔබට R1 බෙදීම R2 වලගේ එක බෙදීම 4 ලෙස ලබාගෙන තිබෙනවා. මේදී අප R1 R2 ලෙස සඳහන් කරන R යනු dq යට dt යන්න තනි වචනයක් ලෙස අප R ලෙස සඳහන් කරනවා. මොකද බයොලොජි ආධාරණ ජීව විද්‍යාව ආධාරණ දුවල පුතාලත් ඉන්න බැවින්. හරි. අපි ඉන් අනතුරුව විද්‍යාගාරයේ තුල ද්‍රවයක සිසිලන වක්‍රය ඇඳීමට සුදුසු පරීක්ෂණ ඇටවුමක් ඇඳ නම් කරන්න. සිසිලන වක්‍රය ඇඳීමට යන්නේ. එහිදී අප නැවත
රූපයේ දෙස යොමු වුණොත් රූපේ පැහැදිලිව දක්වා තිබෙනවා. විස්තර කර හැකි අපිට රූපය කෙලෙසද වන්නේ කියලා. ඔව් ඇත්තටම මෙය 2017 විභාගයේ රචනා ප්‍රශ්නය මේ ව්‍යෝගගත රචනා ප්‍රශ්නයටත් ආවේ මේ ලකුණු 10ක්. ඒතකොට මේදී අප ඉතා සඳහන් කළ යුතුයි රූපේ පරිදි දැක්වෙන පරිදි දුල පුතාලා දැනගත යුතුයි අර මම මුලින් සඳහන් පරිදි කෘත පරිසර තත්ත්වයක්. එතකොට කැලරිමීටරය වටා පවතින පරිසරය කෘත පරිසරයක් වේදී. ඒ සඳහා තමයි අප අර ජලයෙන් වට වූ පරිසරයක් නිර්මාණය කරගන්නේ. ඒ ඊටා වැදගත් වෙන කෘත පරිසර කියන තත්ත්වය. එහි කැලරිමීටරය එල්ලීමෙන් හෝ රැඳවීමෙන් අපට තියන්න පුළුවන්. අප සිදු කරන්නේ කැලරිමීටරයට පරිසර උෂ්ණත්වයට වඩා වැඩි සෙල්සියස් අංශක 80ක පමණ උෂ්ණකය පහිත ද්‍රවයක් යොදා එම ද්‍රවයට උෂ්ණත්වමානය ගිල්වා ඉන්පසු අප මන්ත කරමින් මිනිත්තු තප්පර 30න් 30 එසේ නොමැතිනම් මිනිත්තු භාගෙන් භාගයට අප උෂ්ණත්වය සටහන් කරගන්නවා. සටහන් කරගනිමින් පසු එය අප උෂ්ණත්වයේ කාලය සමග විචලන ප්‍රස්ථාරයන් දීමෙන් අපට ලබා ගන්න පුළුවන් සිසිලන වක්‍රය. ඔව්. ප්‍රස්ථාරයේ හැඩයට යොමු වුණොත් ප්‍රස්ථාරයේ හැඩයේ මේ ආකාරයට දැක්විය හැකි මේ අවසාන උෂ්ණත්වය ගැන සඳහන් කළා. ඔව් ඇත්තටම සිසිලන වක්‍රයේ දල හැඩය අඳින්න කියලා ලබා දෙමින් බොහෝ දුවල පුතාලා කරන වැරද්දක් තමයි කාමර උෂ්ණත්වය එසේ නොමැතිනම් පරිසර උෂ්ණත්වය ගැන සිතීමක් සිදු කරන්නේ නැහැ. එහිදී දුවල පුතාලා වක්‍රයේ දල හැඩය පමණක් මත කරන අඳිනවා. මේදී ඉතා වැදගත් වෙනවා අපට රූපේ හොඳින් පේනවා පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි 35යි අතර පවතින්නේ. ඊට වස්තුව සෙල්සියස් අංශක 30ට වඩා සිසිලණය වෙන්න බෑ. ඒක ඇත්තටම ප්‍රායෝගිකවත් වෙන්න බෑ. ඒ විදිහි සිසිලණයේදී කාමර උෂ්ණත්වයේදී සිසිලන වක්‍රය සමාන්තර ලෙස ලබා දිය යුතුයි. ඇත්තටම. ඉන් අනතුරු අපි ඊළඟ ගැටලුවේදී ඝනකම සෙන්ටිමීටර් 12ක් වූ හරස්කඩ වර්ගඵලය 2යි කියුබික් මීටර් බිත්තියක් සාදා ඇති ද්‍රව්‍යක තාප සන්නායකතාවය 0.1යි සන්නායකතාවයේ අගේ නියතයේ අගේ ලබා දී තිබෙනවා. බිත්තිය දෙපස උෂ්ණත්ව අන්තරයේද ලබා දී තිබෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 8ක් සහ සෙන්ටිග්‍රේඩ් අංශක 28ක් ලෙස පැයක් තුලදී කාලය ලබා දී තිබෙනවා. පැයක් තුලදී සන්නායනය වන තාප ප්‍රමාණය. මෙයද තාප ප්‍රමාණ තාපය මෙහිදී අප සාකච්ඡා කරොත් මෙහිදී සමීකරණය පිළිබඳව ඇත්තටම මෙම ප්‍රශ්නය අප බලාපොරොත්තු වෙන දුවල පුතාලට තාප සන්නායකතාවය පිළිබඳව සිසිලන නියමයේ සඳහන් කරන්නේ තාප සංවහනය පිළිබඳව. මෙහිදී සන්නායකතාවය පිළිබඳව එනම් ඝන ද්‍රව්‍යයක් තුලින් තාපය ගමන් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එහිදී අප ඉතා වැදගත් වෙනවා ඝන ද්‍රව්‍යයක් තුලින් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාවය Q බෙදීම T Q තාප ශක්තිය නම් T අනු ගතවන කාලය. එවිට අපිට එන්නේ තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය රඳා පවතිනවා එම ද්‍රව්‍ය සාදා ඇති ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය K මත. එය අප K ලෙස සඳහන් කරා. ඇත්තට මේ K නෙමෙයි කයි යන සංකේතයෙන් හඳුන්වන්නේ. ඒ K ලෙස සඳහන් කරත් ප්‍රායෝගික ගැටලුවක් වන්නේ නැහැ. එහිදී තාප සන්නායකතාවය මත රඳා පවතින එලෙසම එම පුෂ්ඨයේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A හරස්කඩ වර්ගඵලය ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව එම අදාළ වස්තුවේ ලක්ෂ දෙක අතර උෂ්ණත්ව අනුක්‍රමණය උෂ්ණත්ව අනුක්‍රමණය. එනම් උෂ්ණත්ව අනුක්‍රමණය ලෙස සඳහන් කරන්නේ උෂ්ණත්ව අන්තරය θ1 ඍණ θ2 බෙදීම L යනු ලක්ෂ දෙක අතර පරතරය. අපි පදුවේ හඳුන්වන උෂ්ණත්ව අනුක්‍රමණය ලෙස. ඔව්. මේදී අගයන් ආදේශයෙන් නැවත ඔබට ලබා ගත හැකි Q බෙදීම T සමානයි අගය ඒ වගේම Q වල අගය 192යි කිලෝ ජූල් ලෙස මෙහි දක්වා තිබෙන සුළු කර. ඉන් අනතුරු අපි යොමු වෙන්න පුළුවන් අපේ වැදගත් උපකරණයක් අපිට ප්‍රායෝගිකව මෙහිදී කතා කරන්න පුළුවන් සෙල් උපකරණය පිළිබඳව. සෙල් උපකරණය ගැන අදහස් කරොත් සහ එහි පැහැදිලි කිරීම ගැන ඔව් ඇත්තටම අප දැන් පෙර සඳහන් කරපදි තාප සන්නායකතාවයේ පිළිබඳව විස්තර කිරීමේදී ඉතා වැදගත් වෙනවා විද්‍යාගාරය තුල සෙල් උපකරණයන්. විද්‍යාගාරය තුල සෙල් උපකරණය තුලින් තමයි අප දණ්ඩක් දිගේ නැත්නම් ඝන මාධ්‍යයක් තුලින් තාප සන්නායනය වීම පිළිබඳව හදාරන්නේ. ඊට සෙල් උපකරණයන් ඉතාමත් පැහැදිලි කරගත යුතුයි. අපිට ප්‍රායෝගිකව බලන්න පුළුවන් සෙල් උපකරණයන් දොළපතාලා මොකද මේවා බහුතරයක් දැක නොමැති බැවින් මේ නිරීක්ෂණය ඉතා වැදගත් වෙනවා මම හිතන්නේ. සෙල් උපකරණයන් අප ඉතාමත් වැදගත් වෙනවා. සෙල් උපකරණයන් මේවයි මෙවැනි ලී පෙට්ටියක්. එම ලී පෙට්ටිය තුල පවතින
දණ්ඩක එක කෙලවරක ඉඳන් තවත් කෙලවරකට තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය මෙනීමයි අප සිදු කරන්නේ. මෙහි ඇත්තටම දුලපතලට පේනවා ඇති මෙතන පැහැදිලිව අපට පේනවා තඹ දණ්ඩක්. තඹවල තාපසන්නයිකතාවය වන්නේ ඒදී අපට පැහැදිලිව පේනවා තඹ දණ්ඩක් පවතින බව. එය තරමක් මහත දණ්ඩක්. එම තඹ දණ්ඩේ ස්ථාන දෙකක අප උෂ්ණත්වමාන ලබා සිදුරු කර ගැනීම සඳහා නල දෙකක් භාවිතා කරනවා. ඒවට අපේ රසදිය පුරවන්න පුළුවන්. ඉන්පසු එහි එක් අන්තයක එක කෙලවරක අපට ඉතා පැහැදිලිව පේනවා මේ එක කෙලවරක මෙතන අපට තියෙන හුමාල ජනකය සම්බන්ධ කරන කොටස. ඒතර මෙයට සිදු කරන්නේ හුමාලය සම්බන්ධ කරමින් ඒකට අදාළ දණ්ඩේ කෙලවරට අවශ්‍ය උෂ්ණත් සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වය ලබා දෙනවා. සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වය ලබා දෙමින් වැඩි කෙලවරේ සිට අඩු කෙලවර දක්වා උෂ්ණත්වයේ දණ්ඩ දිගේ සංක්‍රමණීම සිද්ධ වෙනවා. එවිට එම සංක්‍රමණීය උෂ්ණත්වය අප මේ නල දෙක තුල අප ලබා දෙන ජලය, ඒ ජලය ලබා දීමට අප පාවිච්චි කරන නියත මට්ටම් උපකරණයක්. නියත මට්ටම් උපකරණය මගින් ඒකාකාර ප්‍රවේගයෙන් අපිට ජලය ලබා ගන්න පුළුවන්. එම ලබා දෙන සිසිල් ජලය මේ දණ්ඩ තුල පවතින තාපය ලබා ගනිමින් රත් වීමක් සිද්ධ වෙනවා. එවිට අර සිසිල් ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ කිහිපයක් ඉහළ යනවා. එය අතර උෂ්ණත්වය ලබාගත් තාපය දණ්ඩ දිගේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය එකිනෙකට සංසන්දනය කිරීමෙන් අපි තාපේ දණ්ඩේ කේ එහෙම නැත්නම් තාපසන්නයිකතාව නිර්ණය කරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඔව්. අපිට මෙහි ඇටවුම ඇද දැක්වුවොත් එහෙම රූපයක් විදියට අපිට රූපේ දක්වා ගත හැකි තිරේ දිස්සෙන පරිදි රූපය නම් කළ හැකි මෙහි හරස්කඩ සහ මෙහි සඳහන් විශේෂ කරුණු. ඔව් ඇත්තට මෙතන රූපේ පැහැදිලිව දුල පුතලට පේනවා උෂ්ණත්වමාන හතරක් තියෙනවා. එකක් දණ්ඩේ දෙපස දණ්ඩේ උෂ්ණත්ව අන්තරය ලබා ගැනීමට පුළුවන් උෂ්ණත්වමාන දෙකක්. ඊළඟ තියෙනවා දණ්ඩ වටා උතලා නලයක්. එම නලයේ ලබා දෙන ජලයේ උෂ්ණත්වය මෙනීම හා නලෙන් ඉවත් වෙන ජලයේ උෂ්ණත්වය මෙනීමට උෂ්ණත්වමාන දෙකක් තියෙනවා. ඒදී අපට ඊට වැදගත් වෙනවා මේ උෂ්ණත්වමාන දෙක අතර පාඨාංකය. එම ජලයේ රත් වූ ප්‍රමාණය අපට ගණනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉන් අනතුරු අපිට යොමු වෙන්න පුළුවන් සංතෘප්ත වාෂ්ප පීඩන සහ වාෂ්ප පීඩන පිළිබඳව. වාෂ්ප පීඩනය සහ සංතෘප්ත වාෂ්ප පීඩනය එමෙන්ම අසන්තෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය ලෙස හඳුන්වන්නේ අපි කොහොමද කුමක්ද කියන එක? ඔව් ඇත්තටම පද්ධතියක් අප ලබාගත් විට සංවෘත පද්ධතියක් ලබාගත් විට එහි වාෂ්ප උපරිම ප්‍රමාණය එයාට දරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දරා නොමැතිනම් එයා අප හඳුන්වන්නේ අසන්තෘප්ත වාෂ්ප කියලා. එලෙසම යම් පද්ධතියක දරා ගන්න පුළුවන් උපරිම වාෂ්ප ප්‍රමාණය එම පද්ධතිය තුළ පවතිනවා නම් අපේ හඳුන්වන එම පද්ධතිය වාෂ්ප වලින් සන්තෘප්ත වෙලා කියලා. එවිට අප සන්තෘප්ත වාෂ්ප අසන්තෘප්ත වාෂ්ප ලෙස පරිසරය හා පද්ධති බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඒ විශේෂත්වය තමයි අසන්තෘප්ත වාෂ්ප වලට අපට වායු නියම කෙලින්ම යොදන්න පුළුවන්. ඇත්තටම බොයිල් නියමයේ චාල්ස්ගේ පළමු නියමයේ චාල්ස්ගේ දෙවෙනි නියමයේ ඒ සියල්ල පීඩන නියමයේ පරිමාණ නියමයේ යොදන්න පුළුවන්. නමුත් සන්තෘප්ත වාෂ්ප වලට වායු නියම යොදන්න බෑ. අප මේ ප්‍රශ්නයත් සාකච්ඡා කරන ලබන්නේ පීඩනය හා උෂ්ණත්වය අතර එහෙම නැත්නම් චාල්ස්ගේ දෙවන නියමය පීඩන නියමය. මේ ඇත්තටම සමානුපාතික ලෙස සරලේඛාවක් විය යුතුයි. ඊට ඔබට හොඳින් තේරෙනවා රූප සටහන් අප තිරේ දර්ශනය වන පරිදි අප රූප සටහනට යමුනොත් සන්තෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වය සමග සරලේඛීය විචලනයක් සිද්ධ වෙනවා. එය ඇත්තටම චාල්ස්ගේ දෙවන නියමයට අනුකූලයි. ඒ කියන්නේ වායු නියම පිළිපදිනවා. අසන්තෘප්ත වාෂ්ප සංතෘප්ත වාෂ්ප අසන්තෘප්ත වාෂ්ප සංතෘප්ත වාෂ්ප වලදී උෂ්ණත්වය සමග විචලනය අප සාකච්ඡා කළ විට වක්‍රයක් ලැබෙන්නේ. නම් වායු නියම පිළිපැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඊට වැදගත් වෙනවා. ඉන් අනතුරු අපි නැවත යොමු වෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය. මේ වාෂ්ප පීඩනත් සමගම සම්බන්ධ වෙන කාරණයක් ආර්ද්‍රතාවය යන්න. ආර්ද්‍රතාවය යන්නෙන් හඳුන්වන්නේ අප වාතයේ තිබෙන කොපමණ ජල වාෂ්ප ප්‍රමාණයක් අඩංගුද යන්න. සාපේක්ෂ ආර්ද්‍රතාවය යන්නෙන් අදහස් කරන්නේ කොහොමද? ඇත්තටම ආර්ද්‍රතාවය ලෙස අප ආර්ද්‍රතාවය යන්න සඳහන් කරොත් ඇත්තටම යම් පරිමාවක පවතින ජල වාෂ්ප වල ඝනත්වය තමයි අපි හඳුන්වන්නේ ආර්ද්‍රතාවය කියලා. නමුත් ආර්ද්‍රතාවයේ නොව අප බොහෝ විට සාකච්ඡා කරන ලබන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය යන වචනය. ප්‍රායෝගිකව වැදගත් ලෙස අපට භාවිතා කළ හැක්කේ සාපේක්ෂ ආර්ද්‍රතාවය යන්නයි. ඔව් ඒදී ඉතා වැදගත් වෙනවා මම හිතන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය යන්න. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දැක්වීම සිදුවන්නේ ඇත්තටම යම් පරිසරයක් තුල අඩංගු ජල වාෂ්ප වල ස්කන්ධය
එම පරිසරය තුළ අඩංගු ජල වාෂ්ප වල උපරිම ස්කන්ධයේ දරන අනුපාතය ප්‍රතිශතයක් හැටියට ගත්තාම ඒකට තමයි කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. නම් ප්‍රායෝගිකව ඉතා වැදගත් වන සූත්‍රය ලෙස සලකන්නේ තුෂාරාංකයේ භාවිතින් අර්ථ දැක්වීම. ඒ තමයි අප මෙතනදී තිබෙනවා. ඔව් තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ එනම් කාමර උෂ්ණත්වයේදී තමයි කාමර උෂ්ණත්වයේදී කොපමණ වාෂ්ප ප්‍රමාණයක් මේ සංතෘප්ත වීමට ලබාගත යුතුද යන අනුපාතය මගින් ඉන් අනතුරුව කාමර උෂ්ණත්වය අප ගැටලුවකට යොමු වී තිබෙනවා. කාමර උෂ්ණත්වය අංශක 30ක් වූ දිනක එම පරිසරයේ තුෂාරාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 25ක් බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. සොයා ගන්නා ලදී මෙම පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්න. සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා අගයන් ආදේශ කොට තිබෙනවා. අපිට වගුව දැක්වීමේ දුලපතලට වගුවක් දෙනවා. එහෙම නැත්නම් ඊම අගයන් ලබා දෙනවා. එහිදී ඉතා වැදගත් වෙනවා. සෙල්සියස් අංශක 25 දී වගුවේ හැටියට පීඩනය අපට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේත් අපට පීඩනය ලබා ගන්න පුළුවන්. ඒ අතර දත්ත ආදේශයෙන් අපට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ 74.64 කියලා ලබා ගන්න පුළුවන්. ලබාගත හැකියි. ඉන්පසු උපදැමූ කැලරි මීටරයක් භාවිතයෙන් තුෂාරාංකයේ සොයන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. මෙහිදී ඉතා කුඩා ප්‍රමාණයේ අයිස් කැබැල්ලක් බගින් එකතු කර කැලරි මීටරයේ ඔපය නොමැති වන මොහොතේ පාඨාංකයේ θ1 ලබා ගන්න. ඉන්පසු නැවත θ2 ලබා ගන්න ඉස්මතු වන මොහොතේ ඔපය. මෙහිදී තුෂාරාංකයේ θ1 එකතු කිරීම θ2 බෙදීම දෙක ලෙස දක්වා තිබෙනවා. එහිදී තුෂාර තැන්පත් වීම ඇත්තටම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කඩදාසි ආරෝග කැලලක් මගින් කැලරි මීටරයේ සීරීමෙන් ඉරක් ඇඳෙනවා නම් තුෂාර බිඳිති පවතිනවද නැද්ද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒත් වැදගත්. එහිදී මුඛය තවීමේදී අපට දෝෂයක් සිදු වෙනවා. කැලරි මීටරයේ මුඛය මගින් පිටවෙන ජල වාෂ්ප තැන්පත් වෙනවා. එහිදී වීදුරු තහඩුවක් භාවිතා කිරීම ඉතා වැදගත්. එම දෝෂය මග හරවා ගන්න. ඔව්. අපි ඉන්නන්නතුරු යොමු වෙනවා තාපගති විද්‍යාවේදී සඳහන් කරන නියම පිළිබඳව. මෙහිදී පළමු නියමය ශූන්‍යාදී නියමය ශූන්‍යාදී නියමය අනුව කිසියම් A නැමැති පද්ධතියක් B නැමැති පද්ධතියක් සමග සමතුලිතව පවතී නම් A නැමැති පද්ධතියක් C නැමැති පද්ධතියක් සමග සමතුලිතව පවතිනවා නම් අර අනික් පද්ධති දෙකක් සමතුලිතයි යන්න තමයි ශුන්‍යාදී නියම ලෙස සඳහන් කරන්නේ. ඒ එච්චර අපිට ප්‍රායෝගිකව ගැටලු වලට ලැබෙන්නේ නැහැ. පළමු නියමයේ තමයි ගොඩාක් දුරට ප්‍රායෝගිකව ලැබෙන්නේ. පළමු නියමයේදී සඳහන් කරන්නේ කුමක්ද? අතරම පළමු නියමයේදී සඳහන් කරන්නේ ශක්ති සංස්ථිතිය බොහෝ විට. එවිට අප කිසියම් සංවෘත පද්ධතියකට ලබා දෙන තාප ශක්තිය dq නම් එය අභ්‍යන්තර ශක්ති වැඩිවීම ඩෙල්ටා u හා එය බාහිරට කරන ලද කාර්යයේ ඓක්‍යයට සමාන යන්න සඳහන් කරනවා. එය ගණිතමය ලෙස සඳහන් කිරීමේ හැකියාව දොළපතලට තිබිය යුතුයි. dq ඩෙල්ටා q සමානයි ඩෙල්ටා u ධන ඩෙල්ටා w ලෙස. මේදී වැදගත් වෙනවා මම හිතන්නේ ඔබත් කියන්නේ නැතුව එහෙම වෙන්න ඕන ධන ඍණ භාවය. තාප අවශෝෂක නම් තාප දායක නම් ධනද ඍණද. ඒ වගේම පද්ධතියෙන් පරිසරයමටද කාර්ය කරලා තියෙන්නේ පරිසරයෙන් පද්ධතියමටද. ඒ විට ධන ඍණ භාවය අපේ රූපයේ හොඳින් දක්වා තිබෙනවා. එය නිවැරදිව ඔබ මේ ප්‍රායෝගික සහ ගැටලු වල භාවිතා කිරීමේදී යෙදිය යුතුයි. ඉන් අනතුරු අපි ප්‍රශ්නයක් යොමු කොට තිබෙනවා. එක්තරා ක්‍රියාවලියක ජූල් 600ක තාප ප්‍රමාණයක් පද්ධතියකට ලබා දෙන අතර ජූල් 200ක කාර්ය ප්‍රමාණයක් පද්ධතිය මගින් මත සිදු කරයි. මේ හේතුවෙන් වැඩිවන අභ්‍යන්තර ශක්තිය කුමක්ද? මෙහිදී යොමු කොට තිබෙනවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඇත්තෙන්ම ශක්තිය ලබා දුන්නොතින් මෙවැනි තාප පද්ධතියකට තාපය උරාගෙන එහි අභ්‍යන්තර ශක්ති වැඩිවීම සහ කාර්යයක් කිරීම සිද්ධ කරනවා. අභ්‍යන්තර ශක්තිය වැඩිවීම 800යි ජූල් ලෙස සඳහන් කොට තිබෙනවා. ඉන් අනතුරුව PV වක්‍ර ගැන සඳහන් කළ හැකි. PV වක්‍ර ගැන සඳහන් කළොත් පීඩනය පරිමා විචලන වක්‍ර. ඉතින් අපට මේම ප්‍රශ්නේ ඉතා වැදගත් වෙනවා. ප්‍රශ්නේ දැක්වෙනවා දුලපතාලට ප්‍රස්ථාරයක PV වක්‍රයක් ලබා දුන් පසු එහි කාර්ය කරන ලද කාර්ය ප්‍රමාණය සොයන්න. ඇත්තටම ඒදී ඉතා වැදගත් වෙනවා චක්‍රීය ක්‍රියාවලියක් ලෙස සඳහන් කළහොත් ඉතා වැදගත් වෙනවා. ඒදී ඩෙල්ටා U බිඳුව වෙනවා අභ්‍යන්තර ශක්තිය වැඩිවීම. එවිට වක්‍රයේ මුළු වර්ගඵලයෙන් එනම් ත්‍රිකෝණීය වර්ගඵලය කරන ලද කාර්ය ප්‍රමාණයට සමාන වෙනවා. ඒතර ත්‍රිකෝණීය වර්ගඵලය අපට පහසුවෙන් හොයා ගන්න පුළුවන්.
වර්ගඵලය අපට පහසුවෙන් හොයාගන්න පුළුවන් කාර්ය සමානයි ත්‍රිකෝණීය වර්ගඵලය. ඒතර කාර්ය සමානයි භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ඒතකොට ආධාරක පාදය අපට ලැබෙනවා ලම්බ උසත් ලැබෙනවා. ඊයනෝ වර්ග අපට කාර්ය වෙනවා 9 වැඩි කිරීම 10 5ක් ලෙස. 10 5 ජූල් ලෙස ලැබෙනවා. ඔබ මතක තබාගත යුතුයි වර්ගඵලය මගින් කාර්ය සොයාගත හැකි බව. ඉන් අනතුරුව ඒකාකාර හරස්කඩක් සහිත එක් කෙළවරක් සම්වෘත වීදුරු නලයක 12.5 සෙන්ටිමීටර් රසදිය කඳක් මගින් වායු කඳක් සිර කර ඇත. එහි නලය තිරස්ව පවතින විට වායු කඳේ දිග සොයන්න. මෙහිද රූපය සඳහන් කර චාල්ස් නියමයේ බොයිල් නියමයේ මේවා නම් කෙමිස්ට්‍රි වල බොහෝ දුරට සාකච්ඡා වන බොහොම සුළු ගැටලු ඒවා දොළපතාලට පුළුවන් විය යුතුයි. ඔව්. ඉන් අනතුරුව අපි සමීකරණ යෙදීමෙන් P1 V1 සමානයි P2 V2 බොයිල් නියමයේ යෙදීමෙන් ඔබට ලබාගත හැකි දිග 34.93 සෙන්ටිමීටර් ලෙස. එමෙන්ම ඊළඟ ප්‍රශ්නයේදී වායුගෝල එකක පීඩනය ඇති සෙන්ටිග්‍රේඩ් අංශක 27 උෂ්ණත්වයේ පවතින පරිමාව ඝන සෙන්ටිමීටර් 300ක් වූ පරිපූර්ණ වායුවක් වායුගෝල 5ක පීඩනයක් දක්වා සම්පීඩනය කර සෙන්ටිග්‍රේඩ් අංශක 127 උෂ්ණත්වය දක්වා නියත පීඩනයකට රත් කරයි. මෙම වායුවේ නව පරිමාව සොයන්න කියදී. ඒ විට අපට සංයුක්ත වායු සමීකරණය දාන්න පුළුවන් P1 V1 T1 සමානයි P2 V2 T2. ඉතින් ඊට වැදගත් වෙන උෂ්ණත්වයේ නිරපේක්ෂ උෂ්ණත්වයෙන් ආදේශ කිරීම. ඉතින් ඊටමත් පැහැදිලිව අපට ලැබෙනවා නොදන්නා රාශිය V2 අවසාන පරිමාව. එය P1 V1 T1 ආදේශයෙන් අපට පැහැදිලිව V2 සමානයි 80යි ඝන සෙන්ටිමීටර කියලා ලබා ගන්න පුළුවන්. මේවා ඇත්තටම සරල සිද්ධාන්ත. මේවා දැනගත යුතුයි. නමුත් බහුවර්ණ වලදී අවශ්‍ය වෙනවා. ඔව්. අද දින අප සාකච්ඡා කරේ තාපයේ සංසිද්ධීන් පිළිබඳව සහ එහිදී පැනනගෙන ගැටලු පිළිබඳවයි. මෙහිදී ඔබ කතා කරපු ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්න. නැවත ඔබ අප මෙම වැඩසටහනින් මුණ ගැසෙන්නේ විද්‍යුත් ශාස්ත්‍ර සහ චුම්බක ශාස්ත්‍ර පිළිබඳව කතා කිරීමටයි. අද දිනට වැඩසටහන අවසන්. අයිබෝවන්. සුබ දවසක්.